ආයුබෝවන් සියලු සමීක්ෂණ වාර්තාවලින් නැවත නැවතත් තහවුරු කරන ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්තගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම අනුරුද්ධ රත්නායක. මම තිලිනි නදීෂා රණසිංහ. ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. දෙහිවලින් CIDයට ගෙන රිෂාඩ් වැලිකඩට. පිටකොටුවෙනුත් කොවිඩ් ආසාදිතයින් හමුවෙයි. ඉදිරි සතිය තීරණාත්මක බව සෞඛ්‍යාංශ කියයි. දිස්ත්‍රික්ක 21කට වැඩි ගානක රෝගීන් හම්බ වෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. එන අවදානම ඉදිරි සතිය දෙක ඇතුළත තමයි අපිට මතුවෙන්නේ. ඉස්ස ගැන කාදිනල් හිමිගේ මතය. ආදිනතුමා ආණ්ඩුවේ ප්‍රබල කෙනෙක් කතා කරපු වෙලාව අපි ඉන්න තැනම කිව්වා ස්වාමීන් වහන්සේලා යෝජනාවලියට තමයි මගේ එකඟතාවය. ඒක තමයි මගේ යෝජනාවත් කියලා. විස්සේ වගන්ති 3ක් සංශෝධනයට ජනපති එකඟ වුණා. විමල් කියයි. පාස්කු ප්‍රහාරයේ බුද්ධි තොරතුර ගැන 15000ක් දැනුවත්ව සිටියා. රාජ්‍ය බුද්ධ සේවයේ හිටපු අධ්‍යක්ෂකගෙන් ආందోලනාත්මක අනාවරණයක්. Safeguard Adult Diaper නිරෝගී මත්ද්‍රව්‍යයකට. දින 6ක් තිස්සේ සැඟව සිටියේදී අද අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ලබන 27 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. ඔහු අද පස්වරුවේ අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී මේ අතර මන්ත්‍රීවරයාට සැඟව සිටීමට ආධාර අනුබල දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් වෛද්‍යවරියක ඇතුළු සහකරුවන් 6 දෙනාද ලබන 27 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. දවසේ පුවත. දින 6ක් පුරා පොලිසිය මගහරමින් සැඟව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අදාළුවම අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ දෙහිවල එබර්නිස පෙදෙසේ පිහිටි මහල් නිවසක් තුළ සැඟව සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ්‍ය අපරාධ විමර්ශන අංක 2 අංශයේ නිලධාරීන් රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගනු ලැබුවේ අදාළුවම 3:30ට පමණයි. පාන්දර කීයට දැවිලා තියෙන ඔක්කොම? එතකොට මෙහෙට ඇවිල්ලා තමයි අරන් ගියේ. මෙහෙට එකම ඉඳලා තියෙන්නේ. කීමිටර් පේ. පාන්දර. ළමා. එනකොට 10 ඉඳලා පාන්දර 5 වෙනකන් විතර වගේ. CID කවිල හිටියා? CID කියන්නේ අර ගානක් ඇවිල්ලා හිටියා. ආ එහෙමද? මෙතන? ඕ මේ දිගටම දාලා. අපිට කියන්න කීයට ආවේ කියලා CID එකෙන් කට්ටිය හිටියේ. තුනම ආවා. කී දෙනෙක් විතර ආවද? 10යි 15යි. එයාගේ වාහනේ නවත්තලා තිබ්බද ගොඩක් දවස්? ගෙවල් අයිතිකාරය වාහනේ ඉන්නවා. මේ අරයාගේ වාහනේ නෑ. අතුන් මේ යාළුවෙක් ගියද්ද? දන්නේ නැති කාරයා ගියා ගමට. ළමයි කොහෙද යන්නේ? ගියා. පොලිසිය ප්‍රකාශ කළේ මන්ත්‍රීවරයාට සැඟව සිටීම සඳහා ආධාර අනුබල දුන්නු වෛද්‍යවරයෙක් ඇතුළු පුද්ගලයන් 7 දෙනෙකුද අත්අඩංගුවටගත් බවයි. ඔහු කළුබෝවිල්ල කොහුවල ප්‍රදේශයේ එක්තරා නිවසක දින 2ක කාලයක් ගත කර තිබෙනවා. ඊට පසුව තමයි මෙම දෙහිවල ප්‍රදේශයේ ස්ථානයට 15 වෙනිදා පැමිණ නැවතී සිට ඇත්තේ. අනිකුත් සැකකරුවන් 7 දෙනා අතර සැකකරු සැඟවීමට කුමන්ත්‍රණය කළ පිරිස් සිටිනවා. ඒ අතර වෛද්‍යවරියක්ද සිටිනවා. ඇයගේ ස්වාමි පුරුෂයාත් මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබුවා. සැකකාර අමාත්‍යවරයා පළවෙනි නිවාසයේ සිට දෙවෙනි නිවාසය දක්වා රැගෙන ගිය විදේශ රැකියා ඒජන්තවරයෙක් අත්අඩංගුවට ගනු ලැබුවා. අඩාලච්චන ප්‍රදේශයේදී ඔහුත් ප්‍රවාහනය කිරීමට යොදාගත් මෝටර් රථයත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයටගෙන තිබෙනවා. ඒ වගේම අපිට අනාවරණය වෙලා තියෙනවා තවත් කිහිප දෙනෙක්ම සංගවා තැබීමට යම් ආකාරයෙන් ආධාර අනුබල දී ඇති බව. එවැනි තැනැත්තන්ද ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරනු ලබනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගනු ලැබූ සැකකාර රිෂාඩ් බදියුදීන් අද පස්වරුවේ කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළා. ඒ අවස්ථාවේ ඔහුගේ ආධාරකරුවන් පිරිසක් මෙලෙස අධිකරණ පරීක්ෂණයට රැස්ව සිටින අයුරුද දක්නට ලැබුණා.
නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයට කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා ප්‍රකාශ කළේ සැකකාර රිෂාඩ් බදියුදීන් මෙම සිද්ධියේදී කටයුතු කර ඇත්තේ මහජන මුදලින් නඩත්තු වන මහජන නියෝජිතයෙකු නොව රස්යාධිකාරියෙකු ලෙස බවටයි. ඔහු මෙරට නීතියටද ඉහළින් සිට ඇති බව අධිකරණය හමුවේ ප්‍රකාශ කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ අදාළ මුදල් අවතැන් වූවන්ගේ යහපතට යොදවනවා වෙනුවට රිෂාඩ් බදියුදීන් ඒවා දේශපාලන ව්‍යාපෘතියක් සඳහා යොදවා ඇති බවයි. ඩිස්ප්ලේස් ෆෝරම් නැවති සංවිධානයේ ලේකම්වරයාගේ අත්සන වන්නි දිස්ත්‍රික්කයේ වෙනත් මන්ත්‍රීවරයෙකු විසින් යොදා මුදල් ගෙවා ඇති බවද අධිකරණයේදී අනාවරණ වුණා. රක්ෂිත බන්ධනාගාරගත කරනු රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා බන්ධනාගාරය වෙත මෙලෙස රැගෙන යනු ලැබුවා. නැවත පදිංචි කිරීමේ අමාත්‍යවරයාව සිටියේදී පසුගිය ජනාධිපතිවරණය පැවති දිනේදී අවතැන් වූ ඡන්දදායකින් මන්නාරම ප්‍රදේශයට ලංගම බස් රථවලින් ප්‍රවාහනය කිරීම හරහා මහජන දේපල සාප්‍රාදී ලෙස අවභාවිතා කිරීම සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ චෝදනාව මත පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා පොලිසියට නියෝග කර තිබුණේ පසුගිය 14 වනදායි. රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කණ්ඩායම් 6ක් විමර්ශන ක්‍රියාත්මක කළා. පසුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතියේ ගණකාධිකාරීවරයාව සිටි අලංකරත්න මනෝරංජන් සහ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ රියදුරන් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා. මේ අතර දින 14ක් ඇතුළත පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සම්බන්ධයෙන් විමර්ශන වාර්තාවක් ලබා දෙන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණී රාජ්‍ය අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනිවිය ප්‍රකාශ කළා. මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ගරු නීතිපතිතුමාගේ ලිඛිත උපදෙස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට සහ වැඩබලන පොලිස්පතිවරයාට ලබා දීමට පැය 24කට කලින් ගරු නීතිපතිතුමා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැඳවා ඔවුන්ට වාචිකව උපදෙස් ලබා දීමක් සිදු කළා. ලබා දෙන ලද වාචික උපදෙස් පිළි අරගෙන හරියාකාරව ආවේශන රාජකාරී කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කළා නම් රිෂාඩ් බදියුදීන් යන සැකකරුට පලා යාමට හැකියාවක් තිබන්නේ නැහැයි කියන එක ප්‍රකාශ කර සිටිනවා. එසේම අරු නීතිපතිතුමා සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් අද දිනත් සාකච්ඡා කළා. එම සාකච්ඡාවලදී අනාවරණය වීමක් සිදු වුණා. රිෂාඩ් බදියුදීන් යන අය සම්බන්ධයෙන් මෙම සිද්ධිය හැරුණුකොට සිද්ධි 10කට අධික සංඛ්‍යාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන කටයුතු සිදු කරන බවට. එම සියලුම විමර්ශනයන් සම්බන්ධයෙන් මුදල් විශුද්ධීකරණ වරද පදනම් කරගෙන වැඩිදුරටත් විමර්ශන සිදු කර යුතු බවටත් අදාළ විමර්ශනයන් කඩිනමින් සිදු කරන ලෙසට උපදෙස් ලබා දුන්නා. රිෂාඩ් බදියුදීන් යන අය සැඟවී සිටි කාලය තුලදී මොහුට එසේ සැඟවී සිටීමට රැකවරණය සහ ආධාර අනුබල දුන් සියලුම පුද්ගලයන් සම්බන්ධයෙන් අපරාධ විමර්ශනයක් සිදු කරලා ගරු අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට ආදේශ ලබා දුන්නා. මාධ්‍ය සාකච්ඡා පවත්වා ඔහු සැඟවී සිටි බවට ප්‍රකාශ කළ පුද්ගලයන් සම්බන්ධයෙන්ද කරුණු විමර්ශනය කරන ලෙසට ගරු නීතිපතිතුමා උපදෙස් ලබා දුන්නා. මේ අතර තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ඉදිරිපත් කළ රීඩ් පෙත්සම හෙට අභියාචනාධිකරණයේ සලකා බැලීමට නියමිතයි. දවසේ පුවත මේ වන විට නිරෝධායන ඇදිරි නීතිය පනවා ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශවල ආහාර ද්‍රව්‍ය අලෙවිසැල් සහ ඔසුසැල් හෙට උදෑසන 8 සිට රාත්‍රී 10 දක්වා විවෘත කරන බව යුද හමුදාපතිවරයා සඳහන් කළා. මේ අතර පිටකොටුව 4 වන හරස් වීදියේ වෙළඳ සැලක හිමිකරු ඇතුළු සේවකින් සිව් දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ අනුව අද වාර්තා වූ COVID-19 ආසාදිතයින් 87 දෙනාත් සමග මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5625ක් දක්වා ඉහළ ගියා.
පිටකොටුව 4 වන හරස් වීදියේ වීලි ආහාර ද්‍රව්‍ය වෙළඳසැලක හිමිකරුවෙකුට කොළඹ පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබා ගැනීමට ගිය අවස්ථාවේදී සිදු කළ PCR පරීක්ෂණයකින් ඔහු කොවිඩ් ආසාදිතෙකු බවට හඳුනාගෙන තිබෙනවා. ඉන් අනතුරුව කොළඹ මහනගර සභාව මගින් සිදු කළ PCR පරීක්ෂාවලදී වෙළඳසැලේ සේවකයන් 3 දෙනෙකුටත් රෝගය වැළඳී ඇති බව හෙළි වුණා. මෙම සිද්ධියත් සමග අදාළ වෙළඳසැලේ තවත් සේවකයන් 16 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කළ බව කොළඹ මහනගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළා. මේ අතර කොළඹ මැණින් වෙළඳ පොලේ ආපන ශාලාවක හිමිකරුවෙකුට කොවිඩ් ආසාදිත බවට හඳුනා ගැනීමෙන් අනතුරුව එම ආපන ශාලාව අවට වෙළඳසැල 4ක් වසා තැබීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගත්තා. එමෙන්ම මතුගම ප්‍රදේශයේ පදිංචි පෞද්ගලික බැංකුවක සේවකයෙකුටද කොවිඩ් ආසාදනය වී තිබෙනවා. මීට අමතරව වැල්ලපත්ත ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක සේවකයන් 2 දෙනෙකුට සහ ඔවුන්ගේ මව්වරුන් 2 දෙනාටද කොවිඩ් ආසාදනය වී ඇතැයි කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළා. මේ අතර කුලියාපිටිය ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතින් 11 දෙනෙකු මේ වන විට හඳුනාගෙන තිබෙනවා. ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ප්‍රකාශ කළේ පවුල් 2000ක් පමණ මේ වන විට නිරෝධායනයට යොමු කර ඇති බවයි. කොවිඩ් ආසාදිත ජායල විදුලි බල සමාගමක ආරක්ෂක නිලධාරී 2 දෙනෙකු සහ ඔවුන්ගේ පවුල්වල සමාජිකින් ජායල රිලවුල ප්‍රදේශයේ සිය නිවෙස්වල සොයා නිරෝධායනයට යොමු කිරීමට පසුගිය දිනක කටයුතු කෙරුණා. එක් ආරක්ෂක නිලධාරියෙකුගේ පුත්‍රයා නිරෝධායන නීති කඩ කරමින් සිය අවශ්‍යතාවන් සඳහා නිවසින් පිටව ගොස් ඇති අතර ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පැමිණ අදාළ පුද්ගලයාට දැඩි ලෙස අවවාද කළේ මේ ආකාරයෙන්. දැන් ක්වොරන්ටයින් කරලා තිබ්බේ PCR කරා වල ඔක්කොම දැන් තමයි යන්න එපා කියලා තියෙන්නේ. පොසිටිව් වෙලා ඉන්න තාත්තා කවුරුවත් එළියට යන්න එපා කියලා. ඒ කියද්දි ගිහිල්ලා තියෙන්නේ. දැන් තියෙන නීති එක ඕනනම් මේ උසාවි දාන්නත් පුළුවන්. මේක පොඩ්ඩක් තේරුම් ගන්න. මේ අතර පසුගිය 3 වෙනිදා සහ 4 වෙනිදා දුවලපිටිය ප්‍රදේශයේ විවාහ මංගල උත්සවයකට සහභාගී වූ පුද්ගලයෙකු සිදු කරන ලද PCR පරීක්ෂාවකින් කොවිඩ් ආසාදිත බවට තහවුරු කරගෙන ඇති අතර ඔහු මිගම ප්‍රදේශයේ වෙළඳසැලක් පවත්වාගෙන යාම හේතුවෙන් මිගම ප්‍රදේශයේ සියලු වෙළඳසැල් වසා තැබීමට මහනගර සභාව පියවර ගත්තා. අනතුරුව අදාළ විවාහ මංගල උත්සවයට සහභාගී වූවන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන්ගේ PCR පරීක්ෂණද සිදු කෙරුණා. මේ අතර ආසන සංඛ්‍යාවට වඩා මගින් බස් රථවල රැගෙන ගිය බස් රථ කිහිපයක් අමරවීදිය ප්‍රදේශයේදී නවතා එම මගින් ඉවත් කිරීමට පොලිසිය පියවර ගත්තේ මේ ආකාරයෙන්. වැඩිපුර ඉන්න කට්ටිය බස්සන්න නැරඳ රටේ පවතින තත්ත්වයකට ගමන් කරන්න මේක වැඩි කට්ටිය එහෙම යන්න එපා. පවතින තත්ත්වය සම්බන්ධයෙන් හිරු පත්තරේ විස්තරයේ වැඩසටහනට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මෙලෙස අදහස් පළ කළා. යම්කිසි ආකාරයකින් ඇඳිරි නීතිය තවත් දීර්ඝ කිරීම එහෙම නැත්නම් තවත් පොලිස් බල ප්‍රදේශයකට ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමු වෙලා තිබෙනවද මේ වෙනකොට? පොලිස් බල ප්‍රදේශ 19ක් ආශ්‍රිත ක්‍රියාත්මක වන නිරෝධායන ඇඳිරි නීතිය ආකාරයටම ක්‍රියාත්මක වෙනවා. පොලිස් වසමක්ම ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කිරීමට තරම් තාම සෞඛ්‍ය බලධාරීන් නිර්දේශ කරලා නැහැ. මූලාශ්‍රය හොයන්න පරීක්ෂණ කටයුතු සිද්ධ කරනවා. මෙහිදී යම් කිසි දෙයක් මේ වන විට අනාවරණය වෙලා තිබෙනවද? තාමත් පරීක්ෂණ සිද්ධ වෙනවා. ඒකට හේතුව 1552කට ආසන්න සේවකයෝ තාමත් ඉන්නේ නිරෝධායන මධ්‍යස්ථානවල එහෙම නැත්නම් රෝහල්වල. ඒ පිළිබඳ තොරතුරු ලබා ගැනීමට ඔවුන් තමයි වැදගත්ම සාධකය වෙන්නේ. ඉතින් ඔවුන්ගේ ප්‍රකාශ ලබා ගැනීම මේ අවස්ථාවේදී සිදු කරන්න බැහැ. එම අය සුවපත් වෙලා ආවට පස්සේ තමයි අපිට විධිමත්ව මේ පරීක්ෂණයේ ඉතුරු සාක්ෂි සටහන් කර ගැනීමට අවස්ථාව ලැබෙන්නේ. මේ අතර වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කළේ වරාය අධිකාරියේ කිසිදු සේවකයෙකුට COVID-19 වෛරසය ආසාදනය වී නොමැති බවයි. පහුගිය දිනවල කතාවක් පවතිනවා කොළඹ වරායේ පැත්තක් වහලා තියෙනවා. කොළඹ වරායට COVID-19 පැතිරලා තියෙනවා කියලා. නමුත් ඒසේ සිදුවීමක් නොවේ. වරායේ කිසිම කෙනෙකුට COVID රෝගය වැළඳිලා නැහැ. නමුත් වරාය ඇතුළත වෙනත් ආයතන ප්‍රමාණයක් වැඩ කරනවා. එහි ප්‍රධාන ආයතනයක් තමයි ඩොක්යාඩ් ආයතනය කියන්නේ. මේ ආයතනයේ 1000කට ආසන්න ප්‍රමාණයක් PCR පරීක්ෂණ පවත්වලා තමයි මේ 5 දෙනෙක් හමු වෙලා තියෙන්නේ. ඒ වගේම වරාය අධිකාරිය මේවා අවට සිදුවෙන නිසා විශාල ප්‍රමාණයක පරීක්ෂණ පවත්වනවා. මොකද වරායට ප්‍රශ්නයක් ඇති වුණොත් අපි සියලු දෙනාටම රටටම විශාල බලපෑමක් ඇති වෙන නිසා. මේ අතර මාස් හෝල්ඩින් ආයතන නිවේදන නිකුත් කරමින් පවසන්නේ තම ආයතනයේ පුද්ගලයෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවයි. ඔහු සහ ඔහුගේ පවුලේ සමාජිකින්ට ආරක්ෂාව සපයමින් නිරෝධායන නීති අනුව කටයුතු කිරීමට තම ආයතනය කටයුතු කරන බව එම නිවේදනයේ දැක්වෙනවා. අපි තරමක් සංකීර්ණ තැනකට ඇවිල්ලා තියෙනවා කොරෝනා සම්බන්ධයෙන්. මොකද ලංකාවේ සමස්ත දිස්ත්‍රික්කවලින් දිස්ත්‍රික්ක 21කට වැඩි ගානක රෝගීන් හම්බ වෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. මේක මීට කලින් අපිට වාර්තා වෙච්ච තත්ත්වයට වඩා වෙනස් වෙන අනිත් ප්‍රධානම හේතුව තමයි එක දවසකට වාර්තා වෙන රෝගීන් ගාන වෙන කවරදාටත් වඩා වැඩි වෙලා තියෙනවා. මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ පළවෙනි පෙළ ආශ්‍රිතව අපි හොයාගත්තා. දැන් දෙවෙනි පෙළ ආශ්‍රිතව හොයමින්
ඉන්නවා. ඒකෙන් කොටසක් අපි හොයාගෙන තියෙනවා. දෙවෙනි පෙළ වලල්ල ඇතුලේ නැවත තවත් රෝගී පොකුරු ඇති වෙන්න පුළුවන්ද කියන අවදානම ඉදිරි සතිය දෙක ඇතුළත තමයි අපිට මතුවෙන්නේ. ඒකින්ද අපේ ලක්වාසී ජනතාව විශේෂයෙන්ම බොහොම අවධානයෙන් යුතුව කටයුතු කර යුතු සතියක් වෙනවා. මේ සතියේ ඔබ එළියට පහළට එනවා නම් රැකියාවට යනවා නම් ඔබට හමු වෙන පුද්ගලයෙක්ට කොවිඩ් ආසාදයන ඇති වෙයි කියලා හිතාගෙන ඔබ කටයුතු කරොත් මේ සතිය අපි වගබලා ගත්තොත් විශේෂයෙන්ම අපේ රටේ කොවිඩ් මර්ධනය කිරීමට බොහෝ රුකුලක් වෙන බවට අපිට විශ්වාසයි. විසිවැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ වගන්ති 3ක් සංශෝධනය කිරීමට ජනාධිපතිවරයා එකඟතාව පළ කළ බව අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කළා. ඒ අද පස්වරුවේ පැවති ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් විසිවැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අනිද්දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය ඇතුළු ඉදිරි පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායකින්ගේ රැස්වීමක් ඊයේ පස්වරුවේ පැවැත්වුණේ විජේරාම ප්‍රදේශයේ පිහිටි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේදී. අපි 20 වෙනි සංශෝධනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා බදාද වෙනකොට සංශෝධන සහිතව සම්මත වීමක් තමයි සිද්ධ වෙන්නේ. ශ්‍රී ලංකා පක්ෂ මතය අපි ඉදිරිපත් කරලා තිබෙනවා. අපි යම් සංශෝධන ගණනාවක් ගැන කතා කරලා තියෙනවා. මම හිතන්නේ මේ සම්බන්ධව අපි ඉදිරියට කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. මේ තර්ජනය කරාද ඔබ? නෑ එහෙම කිසි තර්ජනයක් නෑ. මේක හොඳ පක්ෂ නායකයන්ගේ රැස්වීමක්. මේ අතර 20 වෙනි සංශෝධනය සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයාද අදහස් පළ කළා. විශේෂයෙන් පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන් අසුන් ගන්න ආකාරය දිහා බැලුවහම මේ මීටරේ පරතරය කිසිසේත්ම ක්‍රියාත්මක වන්නේ නැහැ. පාර්ලිමේන්තුවෙන් නිර්මාණය වූ නීති හරහා රෙගුලාසි නිකුත් කරලා ඒ රෙගුලාසිම මන්ත්‍රීවරුන් කඩකිරීමේ තත්වයකට ලක්වන විට ඇත්ත වශයෙන්ම මේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළ ඒක මහා විහිළුවක් බවට පත් වෙනවා. එතෙක් අපි යෝජනා කරනවා වහාම පාර්ලිමේන්තු රැස්වීම අත්හිටවන්නට. මේ රෙගුලාසි වලින් යෝජනා කර මීටරේ පරතරය ස්ථාපනය කිරීමෙන් පසුව අපිට පුළුවන් පාර්ලිමේන්තු රැස්වීම කොරෝනා රෙගුලාසි වලට අනුකූලව පවත්වාගෙන යන්න. වහාම මේ සතියේ පවත්වන පාර්ලිමේන්තු රැස්වීම කල් දමලා කෙටි කාලයක් තුළ මේ අඩුපාඩුව නිවැරදි කරන්නට ගරු කතානායකතුමා පියවර ගත යුතුමයි. මේ අතර 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ විවාදය කල් දමන ලෙස ඉල්ලා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරියල්ල මහතා විසින් කතානායකවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. ඔහු සිය ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර ඇති සෞඛ්‍ය රෙගුලාසි නිසි ලෙස ක්‍රියාත්මක කරන්නේ නම් රැස්වීම් සීමා කළ යුතු බවයි. ඒ අනුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අසුන් ගන්නා ආකාරය රජයේ රෙගුලාසිවලට පරස්පර බවත් රැස්වීම් සීමා කර ඇති අවස්ථාවක පාර්ලිමේන්තුව රැස් කිරීම නීති රීතිවලට පටහැනි බවත් ඔහු සඳහන් කර තිබෙනවා. මේ හේතුවෙන් අදාළ කරුණු පිළිබඳ සාකච්ඡා කිරීමට අවස්ථාවක් සලසා දෙමින් මෙම සතියේ පාර්ලිමේන්තු සැසිය නව නීති රීතිවලට අනුකූලව කැඳවන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා කතානායකවරයාගෙන් ඉල්ලීමක් කරනවා. විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා කතානායකවරයා වෙත යොමු කළ අදාළ ලිපිය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රතිචාර දක්වුවා. බංකොලොත් වෙච්ච දේශපාලන නඩය හදන්නේ පාර්ලිමේන්තුව වහන් 20 වෙනි සංශෝධනය ගේන්න ඉඩ දෙන්නේ නැතුව. මේ සතියේ පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය අපි අනුමත කරගෙන ඉවරයි. මේ තරම් කල් අපි පාර්ලිමේන්තුව මුණ ගැහුණා, අනපනත් සම්මත කෙරුවා, විවාද වලට අපි සම්බන්ධ වුණා. ඒ හැම දෙයක්ම කෙරුවේ සෞඛ්‍ය උපදෙස් අනුව. දැන් මේ 20 වෙනි සංශෝධනය සම්බන්ධයෙන් මහා සංඝරත්නය එහෙම විරෝධතා දක්වනනේ. විරෝධය ප්‍රකාශ කරනවා නේද ප්‍රජාතන්ත්‍රවාදී රටක් කියන්නේ. කියන සංශෝධන සිද්ධ කරන්න ඔබතුමන්ලා සූදානම් නැහැ. මෙහෙමනේ අපි අලුත් ව්‍යවස්ථාවක් ගේනවා 19 වෙනි ආණ්ඩු ව්‍යවස්ථාව වෙනස් කළ යුතුයි කියන තැන අපි ඉන්නවා. ඒක තමයි මේ රටේ ජනතාව අපිට ඡන්දෙ දුන්නේ. මේ අතර පිවිතුරු හෙළවරුමේ නායක අමාත්‍ය උදය ගම්මන්පිල මහතාද 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. ඔහු එමගින් ව්‍යවස්ථා සංශෝධනයේ ඇති හදිසි පනත් සම්මත කිරීම, රාජ්‍ය සමාගම් විගණනය කිරීමට විගණකාධිපති සතු බලතල අහෝසි කිරීම, ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ජනාධිපති වීමට අවස්ථාව සැලසීම, ඇමතිවරුන් ගණනට ඇති සීමාව ඉවත් කිරීම යන කරුණු කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. උදේ ගම්මන්පිල මහතා පෙන්වා දෙන්නේ අදාළ කරුණු පිළිබඳ අවධානය යොමු කරමින් 69 ලක්ෂයේ ජනවරමට ගරු කරනු වස් 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වඩාත් ජනතා හිතකාමී කරනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
මේ අතර 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පස්වරුවේ රැස් වුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අපේ ඉල්ලීම් වලට අතිශයින්ම යහපත් ප්‍රතිචාරයක් ලැබුණා. අපි හරි සතුටුයි. පිවිතුරු එළවලුමේ ඉල්ලීම් 4න් 3ක් ලැබුණා. ජාතික නිදහස් පෙරමුණ ඉල්ලීම් 3න් 2ක් ලැබුණා. ඒ මොනවාද කියන එක හෙට නිල වශයෙන් ප්‍රකාශයටපත් කරනවා. විත්පුරවැසිභාවය සම්බන්ධයෙන් යම්කිසි විදියකට තාම ගැටලුකාරී තත්ත්වයක් තියෙනව නේද? හෙට ලියන්න තියෙන්නේ මල්ල අද ඔබන්නේ මොකටද? අද පමණක් නොවේ අපට හෙටත් තිබෙනවා. නෑ කැබිනට් මණ්ඩලෙ මොකද වෙන්නේ? අඩු වෙනවද වැඩි වෙනවද එහෙමම තියෙනවද? ප්‍රතිචාරයේ සුබවාදී කියලා හිතා ගන්නකො. අද අමාත්‍ය මණ්ඩලයේදී අතිගරු ජනාධිපතිතුමන්ම යෝජනා කළා මහා සංඝරත්නය ඇතුළු විවිධ කොටස් වලින් ඉදිරිපත් වෙච්ච අදහස් සැලකිල්ලට අරගෙන 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේට දැනට අධිකරණයට ඉදිරිපත් කළ තිබෙන සංශෝධනවලට අතිරේකව විගණනය පිළිබඳව 19 වෙනි සංශෝධනයේ තිබුණු ආකාරයටම තියන්නත් ඒ වගේම හදිසි පනත් ජාතික ආපදාවකදී හෝ ජාතික ආරක්ෂාව පිළිබඳ කාරණයකට පමණක් සීමා කරන්නත් මීට අමතරව අමාත්‍ය මණ්ඩලයේ සංඛ්‍යාව පිළිබඳව 19 වෙනි සංශෝධනයේ සඳහන් වන ආකාරයටම ඒ කාරණයක් අන්තර්ගත කළ යුතුයි කියලා තීරණය කළා. ඒ අනුව ඒ ප්‍රගතිශීලී වෙනස්කම් තුන අමාත්‍ය මණ්ඩලයේදී ජනාධිපතිතුමාගේ යෝජනාවකට අනුව තීරණය වුණා 20 වෙනි සංශෝධනයට අදාළව ගෙනෙන්න. ඔය තුන විතරයි. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව මහා සංඝරත්නය දරන මතය තමාගේ මතයද වන බව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසා තිබෙනවා. උන්වහන්සේ මේ බව සඳහන් කර ඇත්තේ පූජ්‍ය එල්.ඒ. ගුණවංශ හිමියන් හමු වූ අවස්ථාවේදී. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ කරුණු ඇතුළත් සංදේශයක් පූජ්‍ය එල්.ඒ. ගුණවංශ හිමියන් විසින් ඊයේ පස්වරුවේ කොළඹ අගරදුගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙත පිළිගැන්වුවා. කාදිනල්තුමා හමුවෙච්ච සාකච්ඡාව 100% සාර්ථකයි. එතුමා හොඳ ඇහැකින් අපේ යෝජනා පිළිබඳවත් බැලුවා. රට දෙසත් බැලුවා. මම හිතන්නේ දැන් තියෙන්නේ අපේ කතාවෙන් කිව්වොත් බෝඩේ තියෙන්නේ ආණ්ඩු පිළි. අපේ ටික අපි කළා ඉවරයි. කාදිනල්තුමා ආණ්ඩුවේ ප්‍රබල කෙනෙක් කතා කරපු වෙලාව අපි ඉන්න තැනම කිව්වා ස්වාමීන් වහන්සේලා යෝජනාවලියට තමයි මගේ එකඟතාවය. ඒක තමයි මගේ යෝජනාවත් කියලා. මම හිතනවා ගරු ජනාධිපතිතුමා කාදිනල්තුමා හමු වේවි කියලා. එතුමාට යුතුයකමකුත් තියෙනවා මුණ ගැහෙන්න. ආණ්ඩුව කියන්නේ සංශෝධන සහිතව මේක ඉදිරිපත් කරනවා කියලානේ. සංශෝධන කියලා බෑනේ. සංශෝධන අපිට පෙන්නන්න බෑ. අපි කියපු කරුණු කාරණා ඉෂ්ට නොකළොත් අපි ප්‍රසාදයක් නෑ මේ ආණ්ඩුව කරේ. මම නෑ. ඕවහන්සේලා තමයි මේ ආණ්ඩුව කියන්නේ බැරෑරු මෙහෙයක් කරේ. ඕවහන්සේලා තරහ කරගෙන ආණ්ඩුවට ගමනක් යන්න පුළුවන් නේද? ඒක අපිට වැඩක් නෑ. අපි බලන්න රටපැත්ත. ඉතින් මේ පහුගිය යහපාලන රජය මගින් කරපු ඇතැම් කොමිෂන් මේ රටේ හරි විදියට සකස් කරා නම් වටිනවා. නමුත් ඒ නොකරපු නිසා දැන් අපිට හැම එකක්ම සැකයෙන් අවිශ්වාසයෙන් බලන්න සිද්ධ වෙලා තියෙනවා. විපක්ෂය කියනවා දැන් රටේ මෙච්චර දෙවෙන ප්‍රශ්න තියෙද්දි මේ 20ක් ගෙනල්ලා ජනතාව මුලා කරන්න හදනවා කියලා. ඒගොල්ලොත් මට කතා කරා. ඉතින් ඒගොල්ලෝගේ කඩාගෙන වැටිච්ච ගේ හදාගන්න කියලා කිව්වන වඩා හොඳයි. මේ අතර අස්ගිරි සහ මල්වතු පාර්ශවයන්හි ලේකකාධිකාරී හිමිවරුන්ද 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සිය මතය ප්‍රකාශ කළා. 19 සහ 20 රජයෙන් කුමන ඉදිරිපත් කිරීම සිදු කළත් ඒවා පිළිබඳව සාධනීය ලක්ෂණ තිබෙනවා නම් ඒවත් තබාගෙන යම් හානිකර දේවල් තිබෙනවා නම් ඒවා පිළිබඳව භික්ෂූන් වහන්සේලාගේ සහ වෙනත් අදහස් දරන මහ ජනතාවගේ අදහස් පිළිබඳව අවධානය යොමු කරමින් ඉතාමත් යහපත් විදිහේ සංශෝධනයක් සම්පාදනය කරගන්න අනුමත කර ගැනීම තමයි අපි අපේක්ෂා කරන්නේ. මේ වන විට මහා සංඝරත්නයේ බෞද්ධ ජනතාවගේ ඒ වගේම විද්වතුන් අතරත් මේ පිළිබඳ නොයෙක් විදිහේ කුතුහලය ඇති වෙලා තිබෙනවා. මෙහි තියෙන ප්‍රතිඵල ගැන ඒ නිසා කළ යුතු එම ව්‍යවස්ථාවේ වැදගත්ම මහා ජනතාවට රටේ දියුණුව සඳහා අදාළ වන හොඳ කරුණු අරගෙන අනිත්වා එක්ක සංශෝධනය කරමින් තාම හොඳ ව්‍යවස්ථාවක් සිදු කරනු දැකීම තමයි අපි හැමදෙනාගේම ප්‍රාර්ථනාව. මේ අතර පූජ්‍ය ඕමල්පේ සෝබිත හිමියන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් පෙන්වා දෙන්නේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් භික්ෂූන් වහන්සේ සහ අගරදුගුරු මණ්ඩලය ඇතුළු සිවිල් සංවිධානවල විරෝධය පළ වී ඇති බැවින් ඒ සඳහා ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය යුතු බවයි. මේ අතර 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය දක්වමින් වෘත්තීය සමිති 18ක් සහ මහා සංඝරත්නය එක්ව නාරහෙම්පිට අභයාරාම විහාරස්ථානයේදී ජනාධිපතිවරයා වෙත බහර දීම සඳහා සංදේශයකට අත්සන් තැබුවා. ඔබතුමා අපි බලයට පත් කරේ මේ රට හදන්නට. පංචමා බලවේගය කොන් කරලා මේ රටේ කාටවත් පාලනයක් ගෙනියන්න පුළුවන් කමක් ඇති වෙන්නේ නැහැ. ඔබතුමා මේ ගේන විශ්ස පිළිබඳව අද රටේ නොයෙක් විදි ආందోලනකම් ඇති වෙලා තිබෙනවා. මේ ආందోලනයන් නිසා මං ජනතාව කලකිරීම තත්ත්වයකට ඇති වෙලා තිබෙනවා. අපි ඒ නිසා ඔබතුමාගේ ඉල්ලීමක් කරන මේ සංදේශය ඉදිරිපත් කරලා පංචමහා බලවේගයේ හඬට ඔබතුමා කන් දීලා සංශෝධනයක් එක්ක මේ ව්‍යවස්ථාව පස්සේ ගේන්න දැනට මේ ව්‍යවස්ථාව අත්හිටවලා මේ පංචමහා
බලවේගය සමගම සාකච්ඡා කරලා රටට ගැළපෙන ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරන්න කියන එකයි අපේ යෝජනාව. 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරනවා නම් වික්ෂුන් වහන්සේලා වන අප ඉදිරිපත් කරපු සංශෝධන පිළි අරගෙන අඩුපාඩුකම් ඉවත් කරලා මේක ඉදිරිපත් කිරීමයි කළ යුතුයි. එහෙම නැත්නම් අපි ඉඳලා හිටින්නේ මේක කල්දමන් එහෙම නැත්නම් මේක විසි කරන්න කියලා. විසි කළාම ඔක්කොම විසි දෙනවා. ගරු ජනාධිපතිතුමා ගරු අගමැතිතුමා ඇතුළු ආණ්ඩුව තාමත්ම හොඳට වැඩි ලෙස වැඩගෙන කටයුතු කරන්න වෙනවා. වික්ෂුන් වහන්සේලාගේ ඉල්ලීම එහෙම හැමකම් නොදුන්නොත් එහෙම රටේ මහ ජනතාවත් අපිත් එක්ක ඉන්නවා කියන එක අපි බොහොම පැහැදිලිව කියන්න ඕනේ. මේ අතර මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අබේතිස්ස හිමියන්ද මේ සම්බන්ධව අදහස් පළ කළා. ජනාධිපතිවරයා සමග අග්‍රාමාත්‍යවරයා සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළා. ඔවුන් දෙදෙනා අද හවස් වෙනකොට සාකච්ඡා කරලා තීරණයක් දෙන බව සඳහන් කළ නිසා අපි බොහොම සුමුදු ලෙස සිහිපත් කරන්නට කැමති වෙනවා මේ කාරණාවල් ඉවත් කරලා 20 වෙනි සංශෝධනය අරගෙන එන්න කියලා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා හෝ ඔහුගේ පාර්ලිමේන්තුව මේ නොකරනවායයි කියලා කියන්න පුළුවන් ඔවුන් කියයි. ඔවුන් නොකරාවි. හැබැයි සදාකාලිකවම මේ රටේ බලය තියෙන ගෝඨාභය ජනාධිපතිතුමා සහ වර්තමාන ආණ්ඩුව මතද හදිසි පනත් ගෙන ඒමට තියෙන ව්‍යවස්ථාපිත අවස්ථාව අහුරා ඇති. මෙම වගන්තිය ඉවත් නොකරන හැටියට අපි බොහොම කාරුණිකව ආණ්ඩුවට සඳහන් කරනවා. දෙවෙනි කාරණාව සමාගම් ගෙනනේට තියෙන අවස්ථාව නැති කළොත් MCC එකට අපේ රටට එන්න පුළුවන් එක දොරක් ඇරෙනවා. මේක හදිසියේ සම්මත වුණොත් මොකද්ද කරන්නේ? අපි කියන්නේ සම්මත කරන්න කියලානේ මේ ටික ඉවත් කරලා. වැරදි ටික අයින් කරන්නේ නැතුව සංශෝධනය වෙනවා. පුද්ගලයෙක් වැරද්දක් කළොත් පුද්ගලයා පෞද්ගලිකව වන්දි ගෙවන්න පුළුවන්. හැබැයි නායකයෙක් වැරද්දක් කළොත් ඒ වෙනුවෙන් වන්දි ගෙවන්නේ රටක්. වසරේ අප්‍රේල් 11 වෙනිදා වන විට 15000කට ආසන්න පිරිසක් දැනුවත්ව සිටි බවට රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා අද ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළා. ඒ පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ සහරාන් රටින් පිට කිරීමට රිෂාඩ් බදියුදීන්ගේ සහෝදරයා උදව් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් Taman එවක සිදු කළ ප්‍රකාශය මේ වන විට තහවුරු වී ඇති බවයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා අද සාක්ෂි ලබා දුන්නේ 24 වන දිනටයි. මෙහිදී අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥවරයාට නිලන්ත ජයවර්ධන මහතාගෙන් හරස් ප්‍රශ්න විමසීමේ අවස්ථාව හිමි වුණා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආරක්ෂක කවුන්සිලයේදී සහරාන් වහම අත්අඩංගුවට ගන්න කියලා නියෝගයක් කළාද? සහරාන් හෂිම් නමින් කිව්වේ නැහැ අත්අඩංගුවට ගන්න කියලා. නමුත් මේ ගැන කතා කරන වෙලාවල ඇයි ඔය මිනිහව තාම එළිය තියන් ඉන්නේ කියලා නම් ඇහුවා. මෙහිදී වැඩිදුරටත් සාක්ෂි ලබා දෙමින් නිලන්ත ජයවර්ධන මහතා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළා. අපි නිතරම කිව්වා සහරාන්ගේ නම. උදාහරණයක් ගන්නම්. සිමියොන් කියන පුද්ගලයා අපරාධයක් කරන්න යනකොට සිමියොන් ගහන්න යන බැංකුව තියෙනවා. මේ බැංකුව කියන එකයි සිමියොන් ළඟ තියෙන්නේ ගල් කටස් එකක්ද T56ක්ද කියන එකයි නෙවෙයි ඔලුවට ගන්න ඕනේ. සිමියොන්ව හොයාගෙන අත්අඩංගුවට ගන්න එකයි වැදගත්. ඒකයි අපි සහරාන් ඉන්න තැන් ගැන කියනකොට සහරාන් කියලා නම හැමතිස්සෙම කිව්වේ. අපි ප්ලෑන් කළේ මාස්ටර් මයින්ඩ් ඇරෙස්ට් කරන්න. ස්වාමීනි සහරාන් ගැන සහ මේ තොරතුර ගැන අප්‍රේල් 11 වෙනිදා වෙනකොට මේ රටේ 10000ක් විතර දැනගෙන හිටියා. ඔබ බොහොම බරපතල ප්‍රකාශයක් කළා. අප්‍රේල් 11 වෙනකොට මේ ගැන දසදහසක් විතර දෙනා දැනගෙන හිටියා කියලා. වගකීමෙන් දෙක කිව්වේ. ඔව් ස්වාමීනි. පොලිස්පති මේ කොමිසමේදී කිව්වා ඔහු මේ බුද්ධි තොරතුර රේන්ජ් 4කට දුන්නා කියලා. එතනම බස්නාහිර පළාතේ නිලධාරීන් 8000ක් විතර ඉන්නවා. STF එකේ 5000කට මෙහා ඉන්නවා. ඊළඟට ස්වාමීනි 20 වෙනිදා තානාපති කාර්යාල වලින් දැනගෙන හිටියා. මොකද මගෙන් ඇහුවා මේ තොරතුරට සම්බන්ධ එක තානාපති කාර්යාලයක් මේ අපි එවප එක නේද ශ්‍රයා වෙන්නේ කියලා. ඉතින් ස්වාමීනි එතකොට කීයක්ද? සහරානුත් දැනගෙන ඉන්න ඇති. අර පාර්ලිමේන්තුවේ 225 දෙනාට යොමු කරලා තිබුණා. ඒගොල්ලන් නම් කියනවනේ දන්නේ නැහැ කියලා. නමුත් ඒ අයගේ ආරක්ෂක අංශ දැනගෙන හිටියා. එහෙම බැලුවම 10000ක් නෙවෙයි 15000ක් විතර මේක දැනගෙන හිටියේ ස්වාමීනි. එතකොට ඒ අය දැනගෙන ලංකාවේ තීරණ ගන්න ඕන සියලු දෙනා දන්නේ නැහැ. ඕකනේ දැන් කියන්නේ. මේ රටේ මිනිස්සු මැරුණ එකේ වගකීම මං බාරගන්නේ අප්‍රේල් 7 වෙනිදා වෙනකල් විතරයි. ඔය විදේශ බුද්ධි සේවයට සහරාන් ගැන ඔක්කොම තොරතුරු දුන්නෙත් අපි. මටත් වඩා මේ අය ගැන මගේ නිලධාරීන් තොරතුරු රැස් කරපු නිසා මම මගේ නිලධාරීන් ගෙන්නලා විදේශ බුද්ධි සේවා දැනුවත් කළා. රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ වුණු මම එතනදී ට්‍රාන්ස්ලේටර් වුණා. මේ රටේ වෙලා තියෙන්නේ විදේශ රටකින් ආවොත් ඒක ලොකුයි. අපි කිව්වොත් පොඩි. අනික අපි සහරාන් ගැන කියලා තිබුණේ 2016 ඉඳලා. මට තොරතුරු ලැබුණේ ප්‍රහාරය ගැන අප්‍රේල් 4. මං ඒක 5 වෙනිදා ලිඛිතව ගෙන්න ගත්තා. 6 වෙනිදා මම හිතුවා ඉස්සරහට එන අලුත් අවුරුදු කාලය එක්ක මේක මං ළඟ විතරක් තියන්න ඉඳලා හරියන්නේ නැහැ කියලා. ඒ නිසා ජාතික බුද්ධි ප්‍රධානියාට හා පොලිස්පතිට දැනුම් දුන්නා අප්‍රේල් 7 වෙනිදා.
අටවැනිදා මට ජාතික බුද්ධි ප්‍රධානියාගෙන් වාර්තාවක් ලැබුණා. එතනදී මං කිව්වා මේක පොලිටිකල් ඉන්ක්වයරි එකක් වෙයි කියලා. අද වෙනකොට අවුරුදු 1කමාරක් ගිහින් ඒක හරි ගිහින් තියෙනවා. ඒ තමයි රිෂාඩ් බදියුදීන්ගේ මල්ලි එක්ක සහරාන් ගියා කියන එක. ජාතික බුද්ධි ප්‍රධානියා එතකොට කිව්වා මේක ආරක්ෂක ලේකම්ට කියන්නම් කියලා. මෙතන කොමිසමට ඇවිත් ඔහු කියනවා අප්‍රේල් 9 රැස්වීමේදී නිලන්ත මේක කතා කරයි කියලා හිතන් හිටියලු. ස්වාමීනි මට පරචිත්ත විඥානය නැහැනේ එහෙම හිතන් හිටියට. 9 වෙනිදා රැස්වීමේදී මම ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතාගෙන් ඇහුවා සර් ඔක තාම අතේ තියන් ඉන්නවද? ඕක ලෙඩක් නේ කියලා. මම දන්නේ නැහැ මේ ගැන ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් ගත් පියවර මොනවද කියලා. ස්වාමීනි මම තොරතුරු දීලා මම ලෙඩේට බෙහෙත් හොයන්න ගත්තා. මේ අය ඒ ඔක්කොම අමතක කරලා වැඩේ වැරදුනාම මගේ ඇඟට දානවා. ඔබ මේකෙන් අතහොද ගන්නවා. එහෙම නේද නිලන්ත මහත්මයා? මං ඒක ප්‍රතික්ෂේප කරනවා. මං කනගාටු වෙනවා මගෙන් එහෙම දෙයක් අහන එකට. ඔබ නොයෙකුත් අවස්ථාවල කිව්වා මේ ප්‍රහාරයට වගකීම බාර ගන්න නැහැ කියලා. එහෙම නේද? මං මේ දවස් ගාණක් දුන්න සාක්ෂි ඇත්ත. මම රස්සාවේ ඉන්නවද හිරේ යනවද කියන එක කොමිසම තීරණය කරයි. මම අතහොද ගන්නේ නැහැ. 2015 මාර්තු 3 ඉඳලා 2019 දෙසැම්බර් 5 වෙනකල් මම රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස කරපු දේවල් කිසිම බුද්ධ්‍යංශයක් කළේ නැහැ. අප්‍රේල් 21කින් පස්සේ ආපු කොළවලට ගත්ත ඇක්ෂන්ස් අප්‍රේල් 9 වෙනිදා ගත්තනම් ඒ ඇටිටියුඩ් ඊට කලින් තිබ්බනම් ඒ වෙනස බලන්න පුළුවන් කොමිසමට. අන්න එහෙනම් ටර්නින් පොයින්ට් එක අප්‍රේල් 21. මෙතන උනේ ඉන්ටෙලිජන්ස් හොයාගත්තම ඒගොල්ලන්ගේ. පිපුරුනාම අපේ. එච්චරයි ස්වාමීනි.